Parts of speech පාඩම් මාලාවේ අද පාඩම interrogatives. Interrogatives පිළිබඳව කතා කරද්දී ඉංග්‍රීසි භාෂාවේ නැතුවම බැරි අතිශය වැදගත් වන කොටසක් තමයි interrogatives කියලා කියන්නේ. ප්‍රශ්න අහන්න භාවිතා කරන වචන අපි කියනවා මේවට තව වචනකින් WH questions කියලා. WH questions කියන මේ වචන ටික තමයි අපි interrogatives කියන විදිහට භාවිතා කරන්නේ මෙම පාඩම තුල. අපි බලමු මේ පාඩමේ interrogatives විදිහට දක්වලා තියෙන්නේ මොනවද? මේ වගේ ඉංග්‍රීසි භාෂාව තුල මොන වගේ ප්‍රයෝජනයක්ද ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට තියෙන්නේ කියලා. මුලින්ම අපි ගත්තොත් එහෙම interrogatives වල මේ විදිහට අපිට පුළුවන් ප්‍රශ්නවාචී පද කීපයක් දැක ගන්න. මේ ප්‍රශ්නවාචී පද හරහා තමයි අනෙකුත් ප්‍රශ්නවාචී පද නිර්මාණය වෙලා තියෙන්නේ. What, why, where, when, which, who, whom, whose, how කියන ප්‍රශ්නවාචී පද ටික. What, why, where, when, which, who, whom, whose, how. බලමු what කියන කෙනාගේ භාවිතයන් කීපයක් සහ මේක අපිට සරලව භාවිතා කරගන්න අවස්ථාවක් උදා කරගන්නේ කොහොමද මේ භාෂාව තුළ කියලා. What is it? මොකක්ද ඒක? It's a kite. ඒක සරුංගලයක්. What's කියන වචනේ මොකක්ද, මොකාද, මොනවද කියන අදහස් මේ what කියන වචනේ හරහා අපිට අදහස් කරන්න පුළුවන්, ගම්මේ කරන්න පුළුවන්. What is it? මොකක්ද ඒක? මේකේ මොකක්ද ඒකා? ඒකා මොකෙක්ද? ඒක මොකක්ද කියන අදහස් වලට අපිට යන්න පුළුවන් what is it එක හරහා. It's a kite. What color is your purse? What color is your purse? ඔබේ purse එකේ පාට මොකක්ද? මොන පාටද ඔබේ purse එක? It's purple. ඒක දම් පාටයි. It's purple. ඒක දම් පාටයි. මේ what color කියනවා වගේ ඉංග්‍රීසි භාෂාව තුළ what එකත් එක්ක අවස්ථා සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. What shape? හැඩය මොකක්ද? What color? පාට මොකක්ද? What brand එක මොකක්ද? What type? වර්ගය මොකක්ද? What time? වෙලාව කීයද? ඔය විදිහට what එකත් එක්ක අපිට එහෙම භාවිතා කරන්න පුළුවන්. What shape is it? ඒකේ හැඩය මොකක්ද? What time are you going? කීයටද ඔයා යන්නේ? What type of a question? මොන වගේ ප්‍රශ්නයක්ද? මේ තියෙන what එකේ තවත් අවස්ථා ටිකක්. භාවිතයේ සිදුවෙන තවත් අවස්ථා ටිකක්. ඉතින් මේ විදිහට what එක භාවිතා කරන්න පුළුවන් අපිට විවිධාකාර අවස්ථාවලට. බලමු තව what is your sister doing? ඔයාගේ සහෝදරිය මොකද කරන්නේ? What is your sister doing? දැන් tenses එකක් ගත්තාම tenses වලදී what කියන වචනේ භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්නවාචී පද සඳහන් ප්‍රශ්නවාචී වාක්‍ය ඉස්සරහින්. What is your sister doing? සහෝදරිය මොකද කරන්නේ? She is cooking in the kitchen. ඇය කුස්සියේ උයනවා. She is cooking in the kitchen. ඇය කුස්සියේ උයනවා. What do you think about the trip? ඔයා මොකද trip එක ගැන හිතන්නේ? What do you think about the trip? ඔයා මොකද trip එක ගැන හිතන්නේ? Well, it's fun. ඒක නියමයි. ඒක විනෝදාත්මකයි. I like the beach best. මම ගොඩක් මාස beach එකට. What happened last week? මේ what happened කියන වචනේ මොකද්ද උනේ? මොකද්ද සිද්ධ වුනේ කියන අදහසින් what happened කියන අදහස භාවිතා කරනවා. What happened last week? ගිය සතියේ මොකද උනේ? There was a big fight in the street. දාන්න පුළුවන් මෙතනට දාන්න වෙනවා. There was a big fight in the street. පාරේ ලොකු ෆයිට් එකක් තිබ්බා. පාරේ ලොකු සටනක් ගියා. මේ විදිහට තමයි මේක මෙතනදී අදහස් දක්වලා තියෙන්නේ. ඉතින් ওই විදිහට what එකේ විවිධ භාවිතයන් විවිධ අවස්ථාවන් අපිට අඳුන ගන්න පුළුවන්. මොකක්ද මොනවද මොකාද කියන අදහසින් මේ what එක ඉංග්‍රීසි භාෂාව තුළ භාවිතා වෙනවා. ඊළඟට මේ what එකේ තියෙන තවත් අවස්ථාවක් විදිහට ඔයාලා බලන්න මේ ටික. මොකක් උඩද කියන්න අපි භාවිතා කරන on what. මොකක් ඇතුලේද in what. මොකක් යටද under what. මොකක් ළඟද near what. මොකක් පිටිපස්සේද behind what. මොකක් ගාවද at what. මොකකට එහා පැත්තේද beside what. බලන්න මේ ටික යොදන විදිය. on what was your diary? මොකක් උඩද ඔයාගේ ඩයරිය තිබ්බේ? Under what is the newspaper?
පත්තරය මොකක් යටද තියෙන්නේ? Under what is the newspaper? මොකක් යටද පත්තරය තියෙන්නේ? මේ විදිහට අර on, in, under, near, behind, at, beside වගේ නිපාත පද what එක මුලින් සම්බන්ධ කරලා අපිට අවස්ථානුකූලව අදහස් වෙනස් කරලා ප්‍රශ්නවාචී පදයක් නිර්මාණය කරගන්න අවස්ථාවක් මේ ඉංග්‍රීසි භාෂාව තුළ සැලසීලා තියෙනවා. ඒක නිසා මේවා භාවිතා කිරීම සරලයි. අපි මේවා ප්‍රායෝගිකව භාවිතා කරනවා නම් සහ අනිවාර්ය කටපාඩමට දා ගන්නවා නම් මේවා භාවිතා කිරීම භාෂාව තුළ ඉතාමත්ම සරලයි. අපි ළඟට බලමු why කියන අවස්ථාව කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව තුළ සඳහන් වෙලා තියෙන. උදාහරණ කීපයක් why එක කතා කරමු. why ගෙන් අහන්නේ ඇයි නැත්නම් යමකට හේතුවක් අහන්න තමයි why භාවිතා කරන්නේ. Why don't we visit him now? ඇයි අපි ආව දැන් බලන්න යන්නේ නැත්තේ? හේතුවක් අහනවා. Why don't we visit him now? ඇයි දැන් අපි ආව බලන්න යන්නේ නැත්තේ? It's a good idea. ඒක හොඳ අදහසක්. මේක යෝජනාවක් කරනවා වගේ අදහසක් මෙතන තියෙනවා. අපි ආව බලන්න යන්නේ නැත්තේ ඇයි දැන්? It's a good idea. ඒක හොඳ අදහසක්. Why did you leave so early? ඇයි ඔයා මෙච්චර කලින් යන්නේ? Why ඇයි ඔයා ගොඩක් කලින් ගියේ? Why did කියලා දෙන නිසා කලින් ගියේ. ඇයි ඔයා ගොඩක් කලින් ගියේ? Because I didn't enjoy the party. මොකද මට පාටි එක ඇල්ලුවේ නැහැ. මට පාටි එක ඇල්ලුවේ නැහැ. ඒක නිසා තමයි මම ගියේ. Why do you think that he loves you? ඇයි ඔයා හිතන්නේ එයා ඔයාට ආදරේ කියලා? Why do you think that he loves you? ඇයි ඔයා හිතන්නේ එයා ඔයාට ආදරේ කියලා? Because he's given me lots of chocolate on Valentine's Day. මොකද එයා මට වැලන්ටයින් එක දවසේ ගොඩක් චොකලට් දීලා තියෙනවා. He's given කියලා මෙතන තියෙන he has given කියන එක. He has given me lots of chocolate on Valentine's Day. එතකොට මේ why ගේ භාවිතය තුල තියෙන්නේ හේතු විමර්ශනය කරන එක. Why do people celebrate Thanksgiving? ඇයි මිනිස්සු Thanksgiving එක සමරන්නේ? Because it's a special day. මොකද ඒක විශේෂ දවසක්. මේ වගේ ඔයාලට පේනවා why එක භාවිතා කරන්නේ හේතුවක් විමර්ශනය කරන්න. Why can't I go to the cinema now? ඇයි මට චිත්‍රපට ශාලාවට දැන් යන්න බැරි? Because you haven't done your homework. මොකද ඔයාගේ ගෙදර වැඩ කරලා ඉවර නැහැ. ඔයාගේ ගෙදර වැඩ කරලා ඉවර නැති නිසා. Why are you so late? ඇයි ඔයා මෙච්චර ප්‍රමාද? Why are you so late? ඇයි ඔයා මෙච්චර ප්‍රමාද? Sorry, teacher, I missed the bus. කනගාටුයි ගුරුතුමනි, කනගාටුයි teacher, මට බස් එක මග හැරුණා. Sorry teacher, I missed the bus. Why කියන කෙනාව මේ විදිහට අපිට භාෂාව තුළ හේතුවක් අහන්න, යමකට ඇති හේතුවක් අහන්න භාවිතා කරන්න පුළුවන් සිංහලෙන් නම් ඇයි කියන අදහසින් මෙයාව අපි වාක්‍යගත කරගන්නවා. ව්‍යා කියන වචනයත් ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඉතාම ලස්සන වචනයක්. මේ වචනය භාවිතා කරන අවස්ථාව විදිහට ගත්තාම කොහේද කියන අදහසින් තමයි where කියන එක භාවිතා කරන්නේ. Where are you going? ඔයා කොහෙද යන්නේ? Where are you going? ඔයා කොහෙද යන්නේ? I am going to the zoo. I am going to the zoo. මම යන්නේ සත්තු අත්තට. කෙනෙකු කොහේ හරි යනවා නම් අපිට මේ විදිහට where එකෙන් භාවිතා කරන්න පුළුවන්. අපිට මගදී හම්බෙලා අහන්න පුළුවන් where are you going? කොහෙද යන්නේ? I am going to the zoo. So the place he is different. යන තැන විවිධ වෙන්න පුළුවන්. So he can manage that one according to his wish. එයා හිතන විදිහට ඒක manage කරගන්න පුළුවන්. I am going to the zoo. මම යනවා zoo එකට. I am going to the bank. I am going to the town. I am going to the tank. I am going to have a wash. Right? Like that ඒ විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. Where do you live? කෙනෙකු ජීවත් වෙලා ඉන්න තැන අහනවා. කොහෙද ඔයා ජීවත් වෙලා ඉන්නේ? Where do you live? කොහෙද ඔයා ජීවත් වෙලා ඉන්නේ? I live in Washington. මං ජීවත් වෙලා ඉන්නේ Washington වල. I live in Washington. මං ජීවත් වෙලා ඉන්නේ Washington වල. Where's the coffee bar? යමක් තියෙන ස්ථානයක් ගැන අහනවා. කොහෙද coffee bar එක තියෙන්නේ? යමක් තියෙන ස්ථානයක් ගැන අහනවා. කොහෙද coffee bar එක තියෙන්නේ? It's between the supermarket and the cinema. එක තියෙන්නේ supermarket එකයි cinema ශාලාවයි අතර මැද. It's between the supermarket and the cinema. එක තියෙන්නේ
සුපර් මාකට් එකයි සිනමා ශාලාවයි අතර මැද. Where did you leave my jacket? කොහෙද ඔයා මගේ ජැකට් එක දාලා ගියේ? Where did you leave my jacket? කොහෙද ඔයා මගේ ජැකට් එක දාලා ගියේ? I left මම එක තිබ්බේ it in my bedroom. මගේ bedroom එක ඇතුලේ තියෙන්නේ. මම එක තිබ්බේ මගේ bedroom එක ඇතුලේ. Where have you been? කොහෙද ගිහින් හිටියේ? කොහෙද ගිහින් හිටියේ? I've been in the library reading books. මම පුස්තකාලේ හිටියේ පොත් කියව කියව. Where have you been? I've been in the library reading books. ඊළඟ ප්‍රශ්නවාචී පදය when. කවද්ද කීයටද කියන වෙලාවක් සහ දිනයක් අහන. විශේෂයෙන්ම කාලයක් සම්බන්ධයෙන් වැඩ කරන්නේ when කියන ප්‍රශ්නවාචී පදයට එක්ක. බලමු උදාහරණ කිහිපයක්. When will the train arrive? කීයටද කෝච්චිය එන්නේ? When will the train arrive? කීයටද කෝච්චිය එන්නේ? The train will arrive in 30 minutes. විනාඩි 30කින් විතර කෝච්චිය එයි. විනාඩි 30කින් විතර කෝච්චිය එයි. When does she get up? කීයටද එයා නැගිටින්නේ? When does she get up? කීයටද එයා නැගිටින්නේ? She gets up at 6 a.m. එයා නැගිටින්නේ 6ට. She gets up at 6 a.m. එයා නැගිටින්නේ 6ට. When did the party end? කීයටද පාටි ඉවර වුණේ? When did the party end? කීයටද පාටි ඉවර වුණේ? It ended before 8 p.m. ඒක ඉවර වුණා හැන්දෑවේ 8ට කලින්. It ended before 8 p.m. When are you going to visit James? James බලන්න යන්නේ කවද්ද? When are you going to visit James? James බලන්න යන්නේ කවද්ද? I'm going to see him tomorrow. මං එයාව බලන්න යන්නේ හෙට. I'm going to see him tomorrow. මං එයාව බලන්න යන්නේ හෙට. ඉතින් ඒ විදිහට when එක තියෙන විවිධ ලස්සන ස්ථාන, ලස්සන අවස්ථා ටිකක් මේ භාෂාව තුළ තියෙනවා. විශේෂයෙන්ම කාලයක් සමග ගනුදෙනු කරන්න ප්‍රශ්න අහන්න when කියන ප්‍රශ්නවාචී පදයයි භාවිතා කරන්නේ. which කොයි එකද කෝකද කියන අදහසින් which එක භාවිතා කරනවා. මේකෙත් හරි ලස්සන අවස්ථා තියෙනවා which එක භාවිතා කරන්න. අපි බලමු මොන වගේ උදාහරණද මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කියලා. Which shirt do you like? Which shirt? කොයි shirt එකටද ඔයා කැමති? I like the one with the big yellow star on it. ලොකු කහපාට තරුවක් තියෙන එක තමයි මං ආස. මේ which shirt කොයි shirt එකටද? මේ විදිහට which එක භාවිතා කරලා විවිධ අවස්ථා අපිට හදා ගන්න පුළුවන්. which book, which pen කොයි පෑනටද, කොයි පොතටද, which animal කොයි සතාටද, which house කොයි ගෙදරද. ඒ විදිහට which එකත් එක්කන් අදාළ නාම පදයේ දාලා අපිට ගැළපෙන අවස්ථානුකූල ප්‍රශ්නවාචී පදයක් නිර්මාණය කරගන්න පුළුවන්. Which color do you choose? කොයි පාටද ඔයා තෝරන්නේ? I choose red. මම තෝරන්නේ රතු පාට. මේ බලන්න. which එක භාවිතා කරලා තවත් නාම පදයක් එක්ක හරි අපූර්වවට ප්‍රශ්නවාචී පද නිර්මාණය කරගන්න විදිය. which book කොයි පොතද? which pen කොයි පෑනද? which color මොන පාටද? කොයි පාටද? which classroom කොයි classroom එකද? which pen කොයි පෑනද? which body part කොයි ශරීර කොටසද? මෙතනදී අපි which එක භාවිතා කරන්නේ මේ බහුතරයක් අතරින් එකක් කොයි එකද කියලා අහන්න. හොඳට මතක තියාගන්න ඒක. බහුතරයක් අතරින් කොයි එකද කියලා තෝරගන්න තමයි මේ which එක භාවිතා කරන්නේ. පොත් ගොඩාක් තියෙනවා. අපි යනවා which book is yours? කොයි පොතද ඔයාගේ මට හොයාගන්න බෑ. කොයි පොතද ඔයාගේ මට හොයාගන්න බෑ. එන්න තොගයක් අතරින් අපි එකක් තෝරා ගන්න තමයි අපි අහන්න අනිත් එනාගෙන් කොයි එකද කියලා. Which book are you reading now? කොයි පොතද ඔයා දැන් කියවන්නේ? Which color do you prefer most? කොයි පාටද ඔයා ගොඩාක් ආස? පාට ගොඩාක් තියෙනවා. ඒ පාටවල් ගොඩාක් අතරින් ගොඩාක් මාස කෝකටද? Which animal can run faster than horse? කොයි සතාටද පුළුවන් අශ්වයාට වඩා වේගෙන් දුවන්න? සත්තු ගොඩාක් ඉන්නවා. ඒ සත්තු ගොඩාක් අතරින් කොයි එකද? එහෙනම් බහුතරයක් අතරින් එකෙක් කොයි කලද කියලා තෝරගන්න තමයි අපි මේ which කියන වචනේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී
භාවිතා කරන්නේ. Which part do you like the most in this story? Which part do you like the most in this story? මේ කතාවේ කොයි කොටසටද ඔයා වඩාත්ම කැමති? I love the second part when the prince came and proposed to the princess. මං ආසයි මං ගොඩක් කැමති දෙවැනි කොටසට කුමාරයා ඇවිල්ලා කුමාරිකාවට යෝජනා කරන කොටස තියෙන තැනට. Which is the longest river in the world? කොයි ගඟද ලෝකේ තියෙන ලොකුම ගඟ? දිගම ගඟ. ගංගාවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් කොයි එකද? That's the Nile. ඒ තමයි නයිල් ගඟ. Which one is yours? කොයි එකද ඔයාගේ? මෙතන ගොඩක් ඒවා තියෙනවානේ. කොයි එකද ඔයාගේ? Mine is the biggest one. මගේ එක තමයි ලොකුම එක. Mine is the biggest one. බලන්න මේ which කියන පදයටත් නිපාත පද භාවිතා කරලා අපිට ලස්සන අපූර්ව ප්‍රශ්නවාචී පද නිර්මාණය කරගන්න පුළුවන්. On which මොකක් උඩද? කොයි එක උඩද? In which කොයි එක ඇතුළේද? Under which කොයි එක යටද? Near which කෝක ළඟද? Behind which කෝක පිටිපස්සේද? At which කෝක ළඟද? Beside which කොයි එක පිටිපස්ස කොයි එක අගාවද? කොයි එක අසලද? ගොඩක් තියෙනවා. ඒ ගොඩක් අතරින් කෝක උඩද? කොයි එක ඇතුළේද? ආයෙත් තමයි මේ අහන්නේ. හරි සරලව නිපාත පදයේ සමග ප්‍රශ්නවාචී පදයේ which එක භාවිතා කරලා හරියට වට එක වගේ ප්‍රශ්නවාචී පද නිර්මාණය කරගන්න අපිට පුළුවන්. On which table is yours? On which table is yours? කොයි මේසේ උඩද ඔයාගේ එක තියෙන්නේ? On which table is yours? කොයි මේසේ උඩද ඔයාගේ එක තියෙන්නේ? Under which bed කොයි ඇඳ යටද can I find Milan? Under which bed can I find Milan? කොයි ඇඳ යටින්ද මම මිලාන්ව හොයාගන්නේ? Under which bed can I find Milan? ඒ විදිහට අපිට පුළුවන් ප්‍රශ්නවාචී පදය which කියන එක ඉංග්‍රීසි භාෂාව තුළ ඉතාම ලස්සනට විවිධ අවස්ථානුකූලව භාවිතා කරන්න. අපිට පුළුවන් ඊළඟට මේකේ who කියන ප්‍රශ්නවාචී පදයේ සම්බන්ධයෙන් කතා කරන්න. who කියන්නේ පුද්ගලයෙක් පිළිබඳව අහන්නේ. කවුද? දන්නේ නැති පුද්ගලයෙක් පිළිබඳව අපි අහනවා කවුද කියන විදිහට. who කියන ප්‍රශ්නවාචී පදේ හරහා පැහැදිලිවම උත්තරේ බවට පත් වෙන්නේ පුද්ගලයෙක්. who is this? who's this? who is this කියන එක කෙටියදම who's this? කවුද මේ? she is my new roommate. මේ තමයි මගේ කාමරේ ඉන්න අලුත් කෙනා. අලුත් කාමරේ සගයා. she is my new roommate. Who wants to be a scientist in the future? කාටද උවමනා අනාගතයේදී විද්‍යාඥයෙක් වෙන්න? Who wants to be a scientist in the future? My sister does. I don't. මගේ සහෝදරයට එහෙම වෙන්න ඕනේ. I don't. මට නම් එහෙම වෙන්න ඕනේ නැහැ. Who would you like to travel with? Who would you like to travel with? කාත් එක්කද ඔයා සංචාරය කරන්න කැමති? Who would you like to travel with? දැන් with whom කියන අදහස මෙතනින් ගන්නත් පුළුවන් වුණා. With whom would you like to travel? කාත් එක්කද ඔයා යන්න ආස? නැත්නම් ඒකම who would you like to travel with? කාත් එක්කද ඔයා යන්න ආස? I would like to travel with my best friend Kim. මං ආස සංචාරය කරන්න මගේ හොඳම යාළුවා Kim එක්ක. Who told you that secret? කවුද ඔයාට ඒ රහස කීවේ? Jenny did. Jenny තමා කීවේ. She told me everything. ඇයි මට හැමදේම කීවා. Who do you like the most in this class? කාටද ඔයා මේ පන්තියේ වඩාත්ම ආස? Who do you like the most in this class? I like Henry. He is so friendly. මං ආසයි හෙන්රිට. එයා ගොඩාක් මිත්‍රශීලී කෙනෙක්. ඒ විදිහට who ගේ භාවිතය කවුද කියන අදහසින් නොදන්නා කෙනෙකු පිළිබඳව ප්‍රශ්න අහන්න අපිට who භාවිතා කරන්න පුළුවන්. whom කාටද කියන විදිහට භාවිතා කරන්නේ. කාටද? whom එක භාවිතා කරනවා. බලමු මේකේ තියෙන අවස්ථා කීපයක්. whom should we talk to? කාටද අපි කතා කරන්න ඕනේ? to whom කියන අදහස මෙතනින් ගන්නත් පුළුවන්. to whom should we talk? කාටද අපි කතා කරන්න ඕනේ? එහෙම නැත්නම් ඒකම අපි කියනවා whom should we talk to? අපි කාටද කතා කරන්න ඕනේ? We should talk to the principal. She is the responsible for student issues. අපි කතා කරන්න ඕනේ විදුහල්පතියට. ඇය තමයි සිසුන්ගේ ප්‍රශ්න වලට වග කිය යුත්තා. Whom did you see yesterday? කාවද ඔයා ඊයේ දැක්කේ? කාවද ඔයා ඊයේ දැක්කේ? I saw Kevin and his girlfriend. මම දැක්කේ කෙවින් එයාගේ
girlfriend වයි. කාවද කියන අදහසින් තමයි මෙතනට whom කියන එක අදහස භාවිතා කරලා තියෙන්නේ. Whom would you like to interview? කාවද ඔයා ආස ඉන්ටර්විව් කරන්න? I would like to interview Mr. Patrick, the director. මම අධ්‍යක්ෂක පැට්‍රික් මං ආසයි ඉන්ටර්විව් කරන්න. කාවද ඔයා ඉන්ටර්විව් කරන්න ආස? Whom would you like to interview? Whom do we have to contact? කාවද අපි සම්බන්ධ කරගන්න ඕනේ? කාවද අපි සම්බන්ධ කරගන්න ඕනේ? කවුද නෙමේ කාවද අපි සම්බන්ධ කරගන්න ඕනේ? Whom do we have to contact? We have to contact the representative of that company. ඒ කම්පැනි එකේ නියෝජිතයාව අපි සම්බන්ධ කරගන්න ඕනේ. representative නියෝජිතයා අපි ඒ කම්පැනි එකේ නියෝජිතයාව සම්බන්ධ කරගන්න වෙනවා. Whom did you meet in front of the building last week? කවුද නෙමේ කාවද ඔයා ඊයේ ගොඩනැගිලි ඉස්සරහදී හම්බ වුණේ ගිය සතියේ? කවුද ඔයා ගිය සතියේ ගොඩනැගිලි ඉස්සරහදී හම්බ වුණේ? That was Annie, my secretary. ඒ මගේ ලේකම් secretary. Whom do you know in this class? කාවද ඔයා මේ පන්තිය දන්නේ? කාවද ඔයා මේ පන්තිය දන්නේ? අඳුරන්නේ කවුද? I only know Danny. මං දන්නේ ඩැනීව විතරයි. With whom do you agree? ඔයා කාත් එක්කද එකඟ? ඔයා කාගේ අදහසටද? ඔයා කාත් එක්කද එකඟ? With whom? whom එකත් එක්ක with කාත් එක්කද? I agree with Henry's team. මං එකඟ හෙන්රිගේ කණ්ඩායමත් එක්ක. එයාගේ අදහස් වලට මං ඒ කණ්ඩායමේ අදහස් වලට එක තමයි මම එකඟ. ඒ විදිහට to whom කාටද කාවද whom කාවද කවුද කවුද කියන අදහසට වඩා whom කියන අදහස කාවද කියන අදහසින් භාවිතා කරන to whom වුණාම කාටද ඒක අපිට තව අවස්ථානුකූලව භාවිතා කරගන්න පුළුවන් to whom කාටද from whom කාගෙන්ද with whom කාත් එක්කද by whom කා විසින්ද ඔය විදිහට අපිට නිපාත පදයක් එක්කත් මේ whom කියන වචනය භාවිතා කරගන්න අපිට අවස්ථාව මේ ඉංග්‍රීසි භාෂාව තුළ දීලා තියෙනවා. ඉතින් හරි සරලව මේවත් එක්ක වැඩ කරන්න පුළුවන් මේවා අපිට කඩපාඩමේ තියෙනවා නම්. ඉතින් අපේ interrogatives වචනවල whose කියන වචනයට තමයි අපි දැන් යන්නේ. whose කියන්නේ කාගේද කියන අදහසින් භාවිතා කරන අවස්ථාව. whose jacket is this? මේ jacket එක කාගේද? whose jacket? කාගේ jacket එකද? is this මේක? It's my mom's. ඒක මගේ අම්මගේ. Whose birthday is today? අද කාගේ උපන්දිනේද? Whose birthday is today? අද කාගේ උපන්දිනේද? It's Jenny's. අද ජෙනීගේ උපන්දිනේ. Whose pencil is on the floor? කාගේ පැන්සලද බිම තියෙන්නේ? ඔයාලට පේනවා මේකේ whose pencil, whose birthday, whose book ඒ විදිහට whose කියන වචනයත් එක්ක යන්නේ නාම පදය. Whose pencil is on the floor? කාගේ පැන්සලද මේ බිම තියෙන්නේ? That's mine. ඒක මගේ. Whose team is better? කාගේ ටීම් එකද හොඳ? Will's team is much better. Willගේ ටීම් එක වඩා හොඳයි, ටිකක් හොඳයි. මේ විදිහට whose එක තවත් නාම පදයක් එක whose team, whose book, whose pen නේද? ඒ විදිහට කාගේ පෑනද, කාගේ පැන්සල්ද, කාගේ ටීම් එකද, කාගේ ෆෝන් එකද? ඒ විදිහට මේක whose එක මේ ඉංග්‍රීසි භාෂාව තුළ ඉතාම ලස්සනට අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන්න පුළුවන් ලස්සන ප්‍රශ්නවාචී පදයක්. යම් බලන්න how එකට මේක තමයි අපි කතා කරන අවසාන ප්‍රශ්නවාචී පදය සහ මේක තමයි ලස්සන වැඩ කෑලි ටිකක් ඔන්න එකතු කරලා දාලා තියෙන්නේ. how කොහොමද? how කියන්නේ කොහොමද? යමක් කරන ආකාරයක් පිළිබඳව ඔන්න අපි how කියන පදය හරහා how's the weather? කාලගුණය කොහොමද? It's sunny and hot. අද රස්නේ ඉර පායලා තියෙන්නේ දැඩි ඉර පායලා වගේම අද රස්නේ. How do you feel? ඔයාගේ සැප සනීප කොහොමද? I feel much better now. මට දැන් ටිකක් හොඳයි. How did you know him? කොහොමද ඔයා එයාව දන්නේ? We were all friends. අපි පරණ යාළුවෝ වෙලා හිටියේ. We were all friends. How's your new job? කොහොමද ඔයාගේ අලුත් ජොබ් එක? How's your new job? කොහොමද ඔයාගේ අලුත් ජොබ් එක?
It's interesting. I enjoy it. ඒක ගොඩාක් හොඳයි. ඒක ගොඩාක් හොඳයි. I enjoy it. මම ඒක ගොඩාක් සතුටු වෙනවා. මම ඒ ජොබ් එක කරලා සතුටු වෙනවා. It's interesting. ඔය විදිහට how එකේ තියෙන සාමාන්‍ය භාවිතයන් කීපයක් කතා කරයින් පස්සේ මේ බලන්න. How often කියන වචනේ. How often do you go to the movie theater? මේක යන්නේ කොපමණ නම් වාර සංඛ්‍යාවක්. How often කියන වචනේ හරහා යන්නේ කොපමණ වාර සංඛ්‍යාවක් ඔබ යනවද movie theater එකට? I sometimes go there. I'm quite busy. මං සමහර වෙලාවට තමයි එහෙට යන්නේ. මං ටිකක් busy. How often කියන වචනේ හරහා විශේෂයෙන්ම දෙන්නේ adverbs of frequency. යමක් කරන වාර ගාන දක්වන ක්‍රියා විශේෂණ හරහා තමයි උත්තර නිර්මාණය වෙන්නේ. Usually, never, generally, ඔවා සාමාන්‍යයෙන් කියන භාවිතා කරන ක්‍රියා විශේෂණ frequency, adverbs of frequency වල every day, sometimes, annually, was seldom, rarely, කලාතුරකින්, seldom, rarely, කලාතුරකින්, sometimes සමහර වෙලාවට, annually වාර්ෂිකව ඒ වගේ අදහස් භාවිතා කරන්න පුළුවන් තව මේ adverbs of frequency විදියට never කවදාවත් නැහැ ඒකත් adverbs of frequency එක ගන්නවා right ඉතින් ඒ විදියට how often කියන පදේ හරහා අහන්නේ කොපමණ වාර සංඛ්‍යාවක් නම් ඔබ යමක් කරනවාද කියලා how far කොතරම් දුරට කොයිතරම් නම් දුරට කියන අදහස තමයි how far කියන වචනේ හරහා තියෙන්නේ is it from your house to school කොච්චර දුරයිද how far is it from your house to school ගෙදර ඉඳන් ඔයාලගේ ඉස්කෝලේට කොච්චර දුරයිද not too far ගොඩක් දුර නෑ I walk to school every day මං හැමදාම ගෙදරට ඉස්කෝලේට ඇවිදගෙන තමයි යන්නේ how much did it cost කොයිතරම් කොච්චර ගාණක්ද කියලා අහනවා අපි මුදලක් අහනකොට අපි භාවිතා කරනවා යා මුදලක් පිළිබඳව how much කියලා how much විශේෂයෙන්ම how much කියන වචනේ භාවිතා කරන්නේ අපි uncountable nouns වලට ගණන් කරන්න බැරි වචන වලට වතුර water sugar flour tea mud cheese ඒ වගේ වට how much කොපමණද කියලා හදි භාවිතා කරනවා how much did it cost කොච්චර ගාණක් එකට ගියාද it cost $4 4යි how many කොපමණ සංඛ්‍යාවක්ද මේක අපි countable noun වලට ගණන් කරන්න පුළුවන් ඒවා 1 2 3යි කියලා ගණන් කරන්න පුළුවන් වචන පිළිබඳව කොපමණ සංඛ්‍යාවක්ද කියලා ප්‍රශ්න අහන්න භාවිතා කරනවා how many කියන එක how many people කොපමණ මිනිස්සු ප්‍රමාණයක් are there in your class ඔබේ පන්තියේ ඉන්නවද are there in your class how many students are there in your class කියලා වඩා ගොඩාක් ලස්සනයි නේද right there are 30 of them ඔවුන්ගෙන් 30 දෙනෙක් ඉන්නවා ඔවුන්ගෙන් 30 දෙනෙක් ඉන්නවා how come you lost the game කොහොමද අනේ කොයි විදිහටද අනේ ඔයා ගේම් එක පෙරදුනේ කොහොමද අනේ කොයි විදිහටද කියලා අහන්නේ මේ how come කියන වචනේ හරහා how come you lost the game කොයි විදිහටද ඔයා ඔය ගේම් එක පෙරදුනේ I couldn't answer the first question මට පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණා well enough හොඳට මට පළවෙනි ප්‍රශ්නෙට හොඳට උත්තර දී ගන්න බැරි වුණා ඉතින් මේ විදිහට how කියන ප්‍රශ්නවාචී පදයක් මේ ඉංග්‍රීසි භාෂාව තුළ ඊටාම ලස්සන ඩීල් එකක් ලස්සන ගනුදෙනුවක් කරන ප්‍රශ්නවාචී පදයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේ ප්‍රශ්නවාචී පදත් එක්ක ජීවත් වීම මම හිතන්නේ ඉංග්‍රීසි දියුණු කරගන්න ඔයාලට අතිශයින්ම වැදගත් වෙන සාධකයක් parts of speech වල interrogatives කියලා කියන්නේ අතිශය වැදගත් සාධකයක් වෙන්නේ මේවා හරහා කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට දෙබස් අපි ගනුදෙනු කරද්දී අතිශයින්ම බහුලව මේ අදහස් අපේ කටට එනවා අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා නැවත මේවා බලලා ඒ අදාළ ඒවා අනිවාර්ය කටපාඩමකට දාගෙන පුහුණු වෙලා තියාගන්න අදාළ අවස්ථාවේදී භාවිතා කරගන්න. ඉතින් හැමෝටම have a good day. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එක හරහා හම්බ වෙමු. තවත් ලස්සන පාඩමක් එක්ක. අපි parts of speech වල ඊළඟ කොටස නැත්නම් අවසාන කොටස විදිහට අපි ඔයාලත් එක්ක කතා කරනවා අපේ ඊළඟ වීඩියෝ එකේදී. Have a good day. See you again. May the triple gems bless all of you. Hasta la vista. Goodbye.